හොඳයි. බලමු අපි මෙන්න මේ කැටයන කාණ්ඩ විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා. මේක අපිට සාමාන්‍ය ටිකක් වැදගත්ම කොටසක් මේක. ඒතර මේකෙදි ඔයාලා කතා කරන්න යන්නේ, ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න යන්නේ කැටයන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට අහු වෙනෝනේ D ගුණුවේ කැටයන නේද? S ගුණුවේ D ගුණුවේ P ගුණුවේ වගේ තැන්වල තියෙන කැටයන ප්‍රධාන වශයෙන්ම අපිට ඉනෝගනික් ප්‍රශ්නවලදී වැදගත් වෙනවා. ඒකට මෙතෙන්දී අපි කැටයන කාණ්ඩ විශ්ලේෂණයේදී ගුණාත්මකව තමයි අපි මේ කට්ටිය විශ්ලේෂණය කරන්නේ. ඒතර ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කරන්නේ නැහැ මේවා. ඒතර මෙතෙන්ද අපි පදනම් කරගන්නේ ජල ද්‍රාවිතාව කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැටයන කියන ඒවා හැමෝම එයාලගෙන් හැදෙන සංයෝග සමහරක් ජල ද්‍රාව්‍ය වෙනවා, සමහරක් ජල අද්‍රාව්‍ය වෙනවා. ඒතර ජල අද්‍රාව්‍ය සංයෝග අපිට අවක්ෂේපයක් විදියට වෙන් කරලා ගන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට තමයි මේ කට්ටිය වෙන් කරලා අපි අඳුරගන්නේ ගුණාත්මකව. හොඳ ප්‍රමාණාත්මකව නෙවෙයි. එතකොට තව දෙයක් තමයි එතකොට කැටයන වල ජලීය මිශ්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ කැටයන ඔයා හිතන්නේ කැටයන 5ක 6ක එකිනෙකට මිශ්‍ර වෙලා තියෙන මිශ්‍රණයක් තියෙනවා නම් ඒ මිශ්‍රණයේ තියෙන කැටයන පුළුවන් අපිට එකින් එක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එතකොට මේකෙදි අපි කරන්නේ මොනවා හරි රසායනික ප්‍රතිකාරකයක් එකතු කරලා ඉවරලා එතකොට එක අවස්ථාවකදී එක කැටයනයක් අපි වෙන් කරලා අඳුර ගන්නවා. ඊළඟ ස්ටෙප් එකේදී තව ප්‍රතිකාරකයක් දාලා ඉවරලා එතෙන්දී ඒ කැටයනය අඳුර ගන්නවා අපි. ඒ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා තමයි මෙන්න මේ එක එක කැටයන වර්ග ටික අපි වෙන් කරලා අඳුරගන්නේ. එතකොට ඒ කැටයන වල තියෙන සංයෝගවල එයාලගේ ජල ද්‍රාව්‍යතාව අනුව එයාලා කාණ්ඩ පහකට කඩන්න පුළුවන් අපිට මෙතෙන්දී. ওই පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය කියලා. එතකොට එතෙන්දී වෙන මේ පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ දැන් අපි කතා කරන්න යන්නේ කැටයන කාණ්ඩ විශ්ලේෂණයේ පළමු කාණ්ඩ විශ්ලේෂණය කොහොමද කරන්නේ කියලා. මෙතෙන්දී ජලයේ අද්‍රාව්‍ය ක්ලෝරයිඩ් සාධන කැටයන තමයි මෙතෙන්ට අයිති වෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ මේක. ජලයේ අද්‍රාව්‍ය ක්ලෝරයිඩ් සාධන කැටයන තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. මෙතෙන්ට අයිති වෙන්නේ. එතකොට සිල්ව කියන එක්කෙනා එහෙම එක්කෙනෙක්. එතකොට සිල්ව අපි ප්‍රතිකාරකයේ විදිහට මෙතන පාවිච්චි කරන්නේ තනුක HCl සාන්ද්‍ර HCl පාවිච්චි කරන්නේ නැහැ. මම ඒකට හේතුව කියන්නම්. මෙන්න මේ lead chloride වලින් හැදෙන Pb2+ වලින් හැදෙන lead chloride කියන එක්කෙනා සාන්ද්‍ර HCl දැම්මොතින් දිය වෙලා යන්න පුළුවන් PbCl4 2- කියන ජලී ද්‍රාවණී බවට පත් වෙන්න පුළුවන්. ඒකට ඒ නිසා අපි තනුක HCl තමයි පාවිච්චි කරන්නේ. ඒකට ඒක හේතුව මත තියාගන්න. හරිද? ඒතර සිල්වායන ක්ලෝරයිඩත් එක්ක සිල්ව ක්ලෝරයිඩ් විදිහට සුදු පාටින් අවක්ෂේප වෙනවා. මේ අපි සාමාන්‍යයෙන් පහළට ඇරෝ හෙඩ් එකක් දාන්නේ අවක්ෂේපය කියන එක පෙන්නන්න. මෙතන solid කියලා ලිව්වේ නැතත් කමන්නේ. එතකොට පහළට ඇරෝ හෙඩ් එක දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ Pb2+ කියන කට්ටිය PbCl2 විදිහට සුදු පාටින් අවක්ෂේප වෙනවා. Hg2 2+ කියන එක නයි. ඒ කියන්නේ mercurous අයන් එක. හරිද? Hg2Cl2 විදිහට සුදු පාටින් අවක්ෂේප වෙනවා. හරි. මේ අපි මේ කරන වැඩේ තමයි තියෙන්නේ. ඒතර පරීක්ෂානාලයක් වල දීලා තියෙනවා නම් ඒ පරීක්ෂානාලයේ මේ කැටයන තුනම හරි එකක් හරි තියෙනවා නම් ඒතර මේ විදිහට අපිට අවක්ෂේප කරගන්න පුළුවන්. හැබැයි කැටයන තුනම තියෙනවා නම් තුනම අවක්ෂේප වුණොත් අපිට ටිකක් ඒක අමාරුයි අඳුර ගන්න වැඩ ගොඩක් පිටිනවා. ඒ නිසා එක කාණ්ඩයකින් එක කැටයන ගානේ වගේ තමයි අපිට දෙන්නේ අඳුර ගන්න අවශ්‍ය වෙන තැන්වලදී. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් ඔය විදිහට තමයි පළවෙනි කාණ්ඩයේදී අපි කැටයන වෙන් කරලා අඳුරගන්නේ. ඒතර ඔයා හිතන්න පරීක්ෂානාලයක මේන් එකක් තියෙනවා. අපි හිතමු lead අයන කියලා. ඒතර lead අයන තියෙනකොට අපි දාන්නේ බලන්න තනුක HCl දැම්මා. එතකොට අවක්ෂේපය හැදෙනවා. lead chloride සුදු පාටින් අවක්ෂේපය හැදෙනවා. මෙන්න මේ උඩ තියෙන ද්‍රාවණයට අපි කියනවා පෙරණය කියලා. ඒ පෙරණයේ එතකොට තව කැටයන දිය වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ පෙරණය තමයි අපි ඊළඟ කාණ්ඩයට පාවිච්චි කරන්නේ. ඒ විදිහට ඒක මතක තියාගන්න. එතකොට මම දෙවෙනි කාණ්ඩ විශ්ලේෂණයට එන්නම්. ඒකේ තියෙන බලන්න මෙන්න මේ දෙවෙනි කාණ්ඩ විශ්ලේෂණයේදී අපි කතා කරන්නේ ආම්ලික මාධ්‍යදී. ඒ කියන්නේ දැන් කොහොමත් අපි පළවෙනි කාණ්ඩයට පාවිච්චි කරපු පෙරණය තමයි මෙතෙන්ට ගත්තේ. මම මෙතන ලියලා තියෙන බලන්න පළමු කාණ්ඩයේ පෙරණය කියලා. ඒතර පළමු කාණ්ඩයේ පෙරණය තමයි මේ අරගෙන තියෙන්නේ. ඒතර ඔයාලට හිතේ කොහොමද පෙරණය ගන්න කියලා. ඔයාලට පුළුවන් මේ පෙරණය ගන්න පුළුවන්. අර කලින් එකේ අවක්ෂේපයේ තියෙනෝනේ දැන් මෙන්න මේ උඩ තියෙන ද්‍රාවණය පරිස්සමෙන් මේ අවක්ෂේපයේ මිශ්‍ර වෙන්නේ නැතුව දාගන්න වෙන පරීක්ෂානාලයකට. හරිද? එතකොට එතෙන්දිත් ඔයාලට හිතනවා නම් මේ අවක්ෂේපයේ වැටෙයි කියලා ඔයා තියන්න පුනීලයක් තියලා ෆිල්ටර් පේපර් එකක් තියලා, ඒ කියන්නේ පෙරහන් කඩදාසියක් තියලා ඒකට පෙරලා ගන්න. එතකොට අනිවාර්යයෙන්ම අවක්ෂේපයේ වැටෙන්නේ නැති වෙන්න අපිට මේ උඩ තියෙන ද්‍රාවණය විතරක් ගන්න පුළුවන්. ඒක තමයි අපි පෙරණිය විදිහට සලකන්නේ. එතකොට
ඒ පළවෙනි කාණ්ඩයෙන් ගත්ත පෙරණිය තමයි මෙතන තියෙන්නේ. ඒතකොට ඒ පෙරණිය ඇතුලේ තව කැටායන වර්ග ගොඩාරියක් තියෙන පුළුවන්. අපි බලමු දැන් මෙතන දෙවන කාණ්ඩයේ විදිහට අපි ගන්නවා. දෙවන කාණ්ඩයේදී අපි අවක්ෂේප කරලා ගුණාත්මකව වෙන් කරලා හඳුනගන්න යන්නේ ආම්ලික මාධ්‍යයේදී. ඒකට කලින් අපි තනුගෙත් සීල් දාලා තියෙන පෙරණියේ තියෙනවා. ඒක ආම්ලිකයි කොහොමද? ආම්ලික මාධ්‍යයේ සහ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ සල්ෆයිඩ් ලෙස අවක්ෂේප වන කැටයන් තමයි දෙවන කාණ්ඩයේදී අපි අවක්ෂේප කරගන්නේ. ඒතර පළවෙනි කාණ්ඩයේදී ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප කරගන්න පුළුවන් කැටයන් ගත්තා. දෙවන කාණ්ඩයේදී සල්ෆයිඩ් විදිහට අවක්ෂේප කරගන්න පුළුවන් කැටයන් තමයි අපි පාවිච්චි කරන්නේ. හොඳද? මේ ටික හරියට පාඩම් කරගන්න ඉනෝගනික් ප්‍රශ්න ටික අපිට සාමාන්‍යයෙන් කොහොමද වෙනෝනේ ඉනෝගනික් ප්‍රශ්න ඒව කොට දාගන්න හරිම සපෝටිව් වෙන්න පුළුවන් මේක. ඒ නිසා මහන්සිලා පාඩම් කරගන්න. ඒතර මෙතෙන්දී ප්‍රතිකාරක විදිහට අපි පාවිච්චි කරන්න බලන්න හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව. හොඳ? හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව මේකෙදී අපි විශේෂ මධ්‍යස්ථය තියෙනවා. මෙතනදී සල්ෆයිඩ් සාන්ද්‍රණය අඩු අවස්ථාවකදී තමයි අපි මෙතෙන්දී කැටයන දෙවන කාණ්ඩයේදී අවක්ෂේප කරගන්නේ. ඒතර සල්ෆයිඩ් සාන්ද්‍රණය අඩු කරන්න තමයි අර ආම්ලික මාධ්‍ය අපි ඉතුරු කරගත්තේ. එහෙම නැත්නම් ඒ ආම්ලික මාධ්‍ය අපිට අයින් කරලා දාන්න පුළුවන් මොකක් හරි ක්‍රමයකින්. ඒකට අපි එහෙම කරන්නේ නැහැ. ඒතර බලන්න මෙන්න මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගත්තොත් වා හිතන්නකෝ මේ වගේ සමතුලිතයක් තියෙනවා කියලා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඒ අපි ද්‍රාවණයට යොමු කරාට පස්සේ මේ පෙරණිය ඇතුළේ දැම්මට පස්සේ එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් මේ ප්‍රතික්‍රියාව අනුව සමතුලිත ප්‍රතික්‍රියාව අනුව විඝටනය වෙලා H+ සල්ෆයිඩ් විදියට එතකොට මේ මාධ්‍යයේ තියෙන H+ අයන නිසා මේ හයිඩ්‍රජන් අයන ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි කියලා සලකන්න පුළුවන්. ඒ නිසා මේ සමතුලිතය ආපස්සට යනවා ලේචට් ලියමු ධර්මයට අනුව. ඒතර ඒ ආපස්සට යන නිසා සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන මෙතෙන්දී. එහෙනම් මෙතෙන්දී සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වෙන්න හේතුව මාධ්‍ය ආම්ලික වීම කියන එක උත්තරයක් විදිහට මත තියාගන්න. හරි. ඒතකොට කරන්න බලන්න මෙතෙන්දී මේ පෙරණිය අරගෙන ඉවරලා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව අපි බටයක් වගේ දාලා ඉවරලා බුබුල්නේ කරන්න පුළුවන්. එතකොට මොනවා හරි දෙවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙන්න පුළුවන් කැටයනයක් තිබ්බොතින් අනිවාර්යයෙන් මේක අවක්ෂේප වෙන්න ඕන. එතනත් අර කලින් වගේම මේ උඩින් තියෙන ද්‍රාවණයට අපි කියනවා පෙරණිය කියලා. හරි. ඊට පස්සේ බලන්න මෙතන අවක්ෂේප වෙන්න පුළුවන් මෙන්න මේ කැටයන ඕනම එකක්. හොඳ? තවත් එකක් තියෙනවා මම මේක ලිව්වේ නැහැ ඒක මම විස්තර කරලා දෙන්නම්. ඊට පස්සේ copper 2+ අයන තිබ්බොතින් copper sulfide විදිහට කළු පාටින් අවක්ෂේප. මම ඒතර කළු පාට කැටයන ටික අවක්ෂේප කරන්න පුළුවන් කළු පාටින් ඒ ටික වෙනම ගත්තා. bismuth 3+ අයන Bi2S3 ඝන විදිහට අවක්ෂේප කරන්න පුළුවන්. හොඳ? Hg2+ කියන එක මේක පටලවා ගන්න එපා. පළවෙනි එකේ කාණ්ඩේ තිබ්බේ Hg2 2+. mercurous අයන එක. දැන් මේ තියෙන්නේ mercuric අයනය කියන එක. එයාව HgS විදිහට කළු පාටින් අවක්ෂේප කරන්න පුළුවන්. ඒතර මේ පළවෙනි තුන් දෙනා කළු පාට අවක්ෂේප විදිහට මම වෙන් කරා. ඊළඟට බලන්න As3+ කියන එක As2S3 විදිහට අපිට අවක්ෂේප කරන්න පුළුවන්. ඒක කහ පාටයි. Sn4+ කියන එක Sn4+ හොඳ? හතර දාන කියන එක SNS2 විදිහට අවක්ෂේප කරන්න පුළුවන්. ඒකත් කහ පාටයි. cadmium2+ කියන එක cadmium sulfide විදිහට අවක්ෂේප කරන්න පුළුවන්. ඒකත් කහ පාටයි. ඒතර මේ කට්ටිය කහ පාට කැටයන කහ පාට විදිහට අවක්ෂේප කරන්න පුළුවන් කැටයන තුන් දෙනා තමයි මම ඒ ටිකෙන් වෙන් කරලා ගත්තේ. තව දෙන්නෙක් ඉන්න බලන්න Sb3+ කියන එක ඒක විශේෂම කෙනෙක්. ඒක පාට වෙනස්නේ. Sb3S2 විදිහට අවක්ෂේප කරන්න පුළුවන් තැඹිලි පාටි. හොඳද? ඊට පස්සේ Sn2+ ඔන්න පටලවා ගන්න එපා. මෙතන Sn4+ SNS2 විදිහට කහ පාටින් අවක්ෂේප වුණා. Sn2+ කියන එක සල්ෆයිඩ් හමුවේ SNS විදිහට දුඹුරු පාටින් අවක්ෂේප වෙනවා. මේ තමයි ඒතර දෙවන කාණ්ඩ විශ්ලේෂණයේදී අපිට අවක්ෂේප කරගන්න පුළුවන් කැටයන් ටික වෙන්නේ. තව දෙයක් තියෙනවා මෙන්න මේ පළවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙච්ච ලෙඩ් ක්ලෝරයිඩ් කියන එක්කෙනාගේ ජල ද්‍රාවිතාව ගොඩක් වැඩි. ඒ නිසා ජල ද්‍රාවිතාව වැඩි නිසා මෙන්න මේ පෙරණිය තුල දිය වෙලා තියෙන ලෙඩ් ක්ලෝරයිඩ් ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ලෙඩ් කියන අයනේ මේ පළවෙනි කාණ්ඩයේදී අපිට ප්‍රශ්නයකදී දුන්නොත්. එතකොට අනිවාර්යයෙන්ම මේ පෙරණිය තුල Pb2+ තියෙනවා. එහෙනම් මෙතෙන්දී තව කැටයනයක් මම කිව්වේ අර Pb2+ විදිහට අවක්ෂේප වෙන්න පුළුවන්. lead sulfide කළු පාටින් අවක්ෂේප වෙන්නත් පුළුවන්. සමහර ගුරුවරු එකතු කරනවා වැරදි නෑ ඒක හරියටම හරි. ඒ විදිහට තමයි එතන යන්නේ. එතකොට මේකෙදී විශේෂම දේ තමයි අර සල්ෆයිඩ් සාන්ද්‍රණය අඩු කරන්න අපි පාවිච්චි කරන්නේ අර මාධ්‍ය ආම්ලික භාවයේ පවත්වාගෙන යන එක. ඒක විශේෂම තැන. හරි. ඔය ටික තමයි දෙවෙනි කාණ්ඩයේදී. කියන්නේ විස්තර කරන්න තියෙන්නේ. එතකොට දෙවෙනි කාණ්ඩයේ තමයි කැටයන ගොඩාක්ම තියෙන්නේ අපිට පාඩම් කරගන්න ඕන විදිහට. ඒකත් මම මෙතන වර්ගීකරණය කරා ඔයාලට ලේසි පාඩම් කරගන්න. copper 2+, bismuth 3+, Hg2+ කියන කට්ටිය සල්ෆයිඩ් විදිහට අවක්ෂේප කරන්න පුළුවන්. ඔක්කොම කළු පාටයි. ඒක කළු පාට තුන් දෙනයි නේද? As3+, Sn4+, cadmium2+ කියන කට්ටිය කහ පාට සල්ෆයිඩ් විදිහට අවක්ෂේප කරන්න පුළුවන්. ඒක කහ පාට සෙට් එක වෙන් කරා. Sb3+ තැඹිලි පාටින් අවක්ෂේප කරන්න පුළුවන්. Sn2+
දුඹුරු පාටින් අවක්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම Pb2+ තිබ්බොත් lead sulfide විදිහට ඒක කළු පාටයි. ඒක සාමාන්‍යයෙන් එහෙම මෙෂ් එකක් වෙන විදිහට, ඒ කියන්නේ බාධාවක් එන විදිහට ප්‍රශ්නයක් එනවා අඩුයි ඉතින්. හරි. ওই ටික තමයි තියෙනතොර අයිඩියා එකක් ගන්න ඉතින්. අපි ගියොතින් බලන්න තුන්වෙනි කාණ්ඩයේදී දැන් ප්‍රශ්නයක් තියෙනවා මෙතන තුන්වෙනි කාණ්ඩයේද ගත්තොතින් අර දෙවෙනි කාණ්ඩයේ පෙරණය ගන්න ගියොතින් මෙන්න මෙතන පෙරණය ගන්න ගියොතින් මේ පෙරණය තුල හයිඩ්‍රජන් සල්ෆයිඩ් තියෙනවා. ඒතර මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ලොකු ප්‍රශ්නයක් අපිට. හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයින් කරන්න ඕන අපි. හරිද? ඒ හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයින් කරන්න අපි මුලින්ම කරන්නේ මෙන්න මේ දෙවෙනි කාණ්ඩයේ පෙරණය අරගෙන ඉවරලා ඒක රත් කරනවා. රත් කරාට පස්සේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවක් විදිහට ඉවත් වෙලා යනවා. ඒතර මුලින්ම කරන්නේ අපි රත් කිරීම. ඒකට හේතුව තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කිරීම තමයි එතන අරමුණ වෙන්නේ. ඊළඟට කරන්නේ ආයෙත් තනුක නයිට්‍රික් දාලා රත් කරනවා. හොඳ මෙතන දෙවියන් තනුක නයිට්‍රික් කියලා. ඒතර තනුක නයිට්‍රික් දාලා රත් කරාට පස්සේ බැරි වෙලා හරි ඒ පෙරණය තුල තිබ්බොතින්, يعني දෙවන කාණ්ඩයෙන් ගන්න පෙරණය තුල තිබ්බොතින් Fe2+ අයන Fe3+ විදිහට ඔක්සිකරණය කරන්න තමයි මෙන්න මේ තනුක නයිට්‍රික් දාලා රත් කරන්නේ දෙවෙනි අවස්ථාවේ. හොඳ දෙවෙනිවත් රත් කරනවා. හරි. ඒක අඩියක් තියාගන්න අනිවාර්යයෙන්ම. ඒතර අන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කරලා Fe2+ Fe3+ වලට ඔක්සිකරණය කරලා ගත්ත පෙරණිය තමයි දැන් මෙතන තියෙන්නේ. ඒ පෙරණියට දාන ප්‍රතිකාරකය තමයි බලන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ප්‍රතිකාරකය. ඒතර මේකෙදි තියෙන විශේෂත්වය තමයි තුන්වෙනි කාණ්ඩයේදී අවක්ෂේප කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙන්න පුළුවන් කැටයන්. හොඳද? ඒතර ඒවා වැඩිපුර ඇමෝනියාහි දිය නොවන හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වන කැටයන් කියලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම. ඒතර බලන්න මෙතෙන්දී පාවිච්චි කරන ප්‍රතිකාරකය වෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ස්වාරක්ෂක ද්‍රාවණය. ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ දුබල ආම්ලයක් සහ එහි ලවණය එක්ක මිශ්‍රණයක් තියෙනවා. එහෙම නැත්නම් දුබල භස්මයක් සහ එහි ලවණයේ තියෙන ද්‍රාවණයක්. නේද? එතන මේක නම් ඇත්තටම භාෂ්මික ස්වාරක්ෂක ද්‍රාවණයක් වෙනවා විතර. මෙතෙන්දිත් විශේෂත්වයක් තියෙනවා හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය අපිට අඩු කරගන්න ඕන. ඒ කියන්නේ අඩු හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණයක් යටතේ තමයි අවක්ෂේප වෙන කැටයන මෙතෙන්දි ඇත්තටම තෝරගෙන තියෙන්නේ. ඒතර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක මෙන්න මේ විදිහට තුලිත සමීකරණය කරා ඇමෝනියම් අයන සහ හයිඩ්‍රොක්සිල් අයන වලට කැඩලා යනවා. එතකොට මෙන්න මේ අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරන ඕනේ මේකට. ඒතර ඇමෝනියම් ක්ලෝරයිඩ් නිසා මෙතන මේ තුලිත සමීකරණයේ තියෙන ඒ කියන්නේ ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාව සමුද්‍රිත ප්‍රතික්‍රියාවේ තියෙන ඇමෝනියම් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතර ඇමෝනියම් සාන්ද්‍රණය වැඩි වෙනකොට ලේචර්ලි මුල් ධර්මයට අනුව මේ ප්‍රතික්‍රියාව ආපස්සට එනවා. හරිද? ඒ ප්‍රතික්‍රියාව ආපස්සට එනවා. ඒතර ආපස්සට එනකොට හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය අඩු වෙන්න ඕන. ඒක තමයි මම මෙතනදී විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරාට පස්සේ මේ පෙරණේ දෙවෙනි කාණ්ඩ විශ්ලේෂණයෙන් ගත්ත පෙරණය තුල තිබ්බනම් මෙතෙන්දී අවක්ෂේප වෙන්න පුළුවන් කැටයන අනිවාර්යයෙන්ම අවක්ෂේප වෙනවා. ඒතර බැරි වෙලා හරි ඇලුමිනියම් ධන තුනයින තිබ්බොතින් දැන් මම කියන්නේ P ගුණුවේ කට්ටියක් ඉන්නවා කියලා විතර. මේ තියෙන්නේ ඇලුමිනියම් P ගුණුවේ. ඒතර ඇලුමිනියම් ධන තුනයින තිබ්බොතින් එයා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට සුදු ජෙලටිනීය අවක්ෂේපයක් හදනවා. ඒක හරි පරිස්සම් වෙන්න. සුදු අවක්ෂේපයක් කිව්වට මේක සුදු ජෙලටිනීය අවක්ෂේපයක්. ජෙලටින් වගේ අවක්ෂේපයක්. මෙහා තමයි තියෙන්නේ සුදු ජෙලටිනීය අවක්ෂේපයක් P ගුණුවේ එක්කෙනෙක්ගේ. වැදගත්ම දෙයක්. ඒතර ක්‍රෝමියම් ධන තුනයිනත් ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට නිල් කොළ පාටින් අවක්ෂේප වෙන්න පුළුවන්. Fe3+ අයන FeOH thrice විදිහට රතු දුඹුරු පාටින් අවක්ෂේප වෙන්න පුළුවන් මෙන්න මේ තුන්වෙනි කාණ්ඩයේ. හරිද? බැරි වෙලා හරි අපි මෙන්න මේ තනුක නයිට්‍රික් දාලා රත් කරේ නැත්නම් Fe2+ නුත් මේක ඇතුලේ තියෙන්න පුළුවන්. මම ඒකත් වරහන් කරා ඊට පස්සේ මෙතන Fe2+ තිබුණින් බලන්න FeOH twice විදිහට කැතකොළ පාටින් අවක්ෂේප වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ නිල් කොළ නේද? ඒ වගේ අවක්ෂේප අපිට අඳුර ගන්න බැරි වෙනවා. රතු දුඹුරු මේවත් එක්ක මිශ්‍ර වෙලා ඒතකොට අවක්ෂේපය නිකන් විකාරයක් වෙනවා. ඒතකොට අඳුර ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මෙතෙන්දී Fe2+ කියන එක Fe3+ වලට ඔක්සිකරණය කරන්න වෙනවාමයි තනුක නයිට්‍රික් දාලා රත් කළා. ඒක තමයි විශේෂම කතාව මෙතන තියෙන. ඊළඟට මත තියාගන්න ඕන මෙන්න මෙහෙම මෙතෙන්දී අපිට මාධ්‍යයට අපි දානවා මෙන්න බලන්න මෙන්න මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන මිශ්‍රණය ස්වාරක්ෂක මිශ්‍රණය දැම්මට පස්සේ ඒතර මාධ්‍ය භාෂ්මික වෙනවා. හරි? ඒ අවස්ථාවේ තමයි මාධ්‍ය භාෂ්මික වෙලා ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් ලැබෙන ඇමෝනියම් අයන වලින් තමයි මේ සමුද්‍රිත ප්‍රතික්‍රියාවේ ඇමෝනියම් වැඩි කරලා හයිඩ්‍රොක්සිල් අඩු කරන්න සමුද්‍රිතය වමට යොමු කරන්නේ. ඒක විශේෂතාවක්. ඒක මත තියන්න අනිවාර්යයෙන්ම. හරි. ඒක එච්චරයි ඔය තියෙන තුන්වෙනි කාණ්ඩයේ විශ්ලේෂණයේ තියෙන කැටයන ටිකත් එක්ක කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ අපි කරන්නේ දැන් බලන්න මෙතන අවක්ෂේප වුණාට පස්සේ උඩින් තියෙනවනේ පෙරණය. ඒ පෙරණය තමයි අපි හතරවෙනි කාණ්ඩයට ගන්න විශ්ලේෂණය කරන්නේ. ඔව්. මෙතෙන්දි ගත්තේම අපි ඒතකොට තුන්වෙනි කාණ්ඩයේ පෙරණය තමයි මෙතෙන්දි ගත්තේ. දැන් ඒතර මේක සාමාන්‍යයෙන් හයිඩ්‍රොක්සිල් තියෙන එක අපිට මෙතෙන්දි වාසියක් එනවා.
හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඒතර අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නේ මුලින් ප්‍රතික්‍රියා කියන්නේ තුන්වෙනි කාණ්ඩයේදී අපි තුන්වෙනි කාණ්ඩයේදී විශ්ලේෂණය කරන්න ගත්ත තැනදී අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් නේ දැම්මේ. ඒතර ඒ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා මෙතෙන්දී අනිවාර්යයෙන්ම මාධ්‍ය භාෂ්මිකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා. එතකොට මෙතෙන්දී අවක්ෂේප වෙන්නේ මෙන්න බලන්න නැත්නම් භාෂ්මික මාධ්‍යයේදී නැත්නම් ශාරීය මාධ්‍යයේදී වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයකදී අවක්ෂේප වන සල්ෆයිඩ් වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක අවක්ෂේප කරන්න පුළුවන් සල්ෆයිඩ් විදිහට අවක්ෂේප කරන්න පුළුවන් කැටයන් තමයි මෙතෙන්ට අයිති වෙන්නේ. එතකොට මෙතනදී විශේෂම දේ ඒක තමයි හොඳ මතක තියාගන්න භාෂ්මික මාධ්‍යයකදී කියන්නේ ශාරීය මාධ්‍යයකදී වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයකදී සල්ෆයිඩ් ලෙස අවක්ෂේප වන කැටයන් තමයි මෙතෙන්දී අයිති වෙන්නේ. එතෙන්දී කොහොමද අපි සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි කරන්නේ? ඒතර බලන්න ඔයාලට ආයෙත් මේ ප්‍රතික්‍රියාව අපිට අහුණා. මෙතෙන්දී ප්‍රතිකාරකයේ විදිහට පාවිච්චි කරන අපි හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඒ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කෙනෙක් කෙනා බලන්න ඔයාලට පේන්න ඕන මේ විදිහට සමතුලිත ප්‍රතික්‍රියාවකින් H+ අයන දෙකකටත් සල්ෆයිඩ් අයන වලටත් කැඩෙනවා. ඒතර මාධ්‍ය භාෂ්මික නිසා අපි හයිඩ්‍රජන් සල්ෆයිඩ් යවද්දි මෙන්න මේ හැදෙන H+ අර හයිඩ්‍රොක්සිල් එක ප්‍රතික්‍රියා කරලා උදාසීන වෙලා යනවා. ඒතර මේ සමතුලිත ප්‍රතික්‍රියාව තියෙන හයිඩ්‍රොක්සිල් H+ අයන සාන්ද්‍රණය අඩු වෙනවා. H+ අයන සාන්ද්‍රණය අඩු වෙනකොට සමතුලිතය දකුණට යොමු වෙනවා ලේචර් ලියමු දරට අනුව. ඒතර සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙනම් වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයකදී අවක්ෂේප වෙන කැටයන තමයි මෙතෙන්දී අයිති වෙන්නේ කියලා හොඳට මතක තියාගන්න. මේකෙදී ඒතර අපි ප්‍රතිකාරකයේ විදිහට තියෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව අපිට බටයක් වගේ දාලා බුබුලණය කරන්න පුළුවන්. ඒතර මේතෙන්දී අවක්ෂේප වෙන්න පුළුවන් කැටයන විදිහට තියෙන බලන්න zinc 2+, Mn2+, nickel 2+, copper 2+ කියන එක. ඒතර zinc 2+ කියන එක නා zinc සල්ෆයිඩ් විදිහට සුදු පාටින් අවක්ෂේප වෙන්න පුළුවන්. තිබ්බොත් හොඳ Mn2+ කියන එක MnS මැංගනස් සල්ෆයිඩ් විදිහට ලා රෝස පාටින් අවක්ෂේප වෙන්න පුළුවන්. මේක සමහර ගුරුවරු ගන්නවා ක්‍රීම් පැහැති කියලා හරියටම හරි වැරදි නෑ. නිකල් 2+ කියන එක නිකල් සල්ෆයිඩ් විදිහට කළු පාටින් අවක්ෂේප වෙන්න පුළුවන්. කොබෝල්ට් 2+ කියන එක කොබෝල්ට් සල්ෆයිඩ් විදිහට කළු පාටින් අවක්ෂේප වෙන්න පුළුවන්. ওই විදිහට තමයි ඒතර මේකේ තියෙන කැටයන් ටික, ඒ කියන්නේ හතරවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙන්න පුළුවන් කැටයන කාණ්ඩ ටික අපි කැටයන කොටස් ටික අපි අල්ලගත්තා. හරි. මතක තියාගන්න එකින් එක ඒතකොට හරි. ඒතර මේකෙදී අපි මොනවා හරි කැටයනක් තිබ්බනම් ඒක අවක්ෂේප වෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන බලන්න මෙන්න මේ උඩින් තියෙන ද්‍රාවණයට අපි කියනවා පෙරණය කියලා. ඒ පෙරණිය තමයි අපි ඊළඟ කාණ්ඩයට, ඒ කියන්නේ පස්වෙනි කාණ්ඩයේ විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන්නේ. හොඳ මෙතෙන්දී ආයෙත් මම කියනවා මෙන්න මේ සමතුලිත ප්‍රතික්‍රියාවේ තියෙන H+ අයන තමයි අර ශාරීය මාධ්‍යයෙන් තියෙන හයිඩ්‍රොක්සිල් එක ප්‍රතික්‍රියා කරලා උදාසීන වෙන්නේ. ඒතර මේ හයිඩ්‍රොක්සිල් නිසා H+ සාන්ද්‍රණය අඩු වෙනවා මාධ්‍යයේ. ඒක බැලන්ස් කරගන්න ලේචර් ලියමු ධර්මයට අනුව සමතුලිතය දකුණට යනවා. ඒතකොට සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒක තමයි එතන තියෙන විශේෂත්වය වෙන්නේ. හොඳ. ඊළඟට අපි යන් ඊළඟ කාණ්ඩයට බලන්න එතන තියෙන පස්වෙනි කාණ්ඩය කියන එක. ඒතර පස්වෙනි කාණ්ඩයේදී මෙතන විශේෂත්වයක් තියෙන බලන්න ආයෙත් අර හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෙතන මාධ්‍යයේ තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක්. ඒක අපි අයින් කරන්න ඕනේ. හරි. ඒක අපිට රත් කරලා අයින් කරන්න පුළුවන්. මම එතෙන්ට එන්නම් බලන්න. පස්වෙනි කාණ්ඩයේ පෙරණිය ගත්තට පස්සේ හතරවෙනි කාණ්ඩයේ පෙරණිය ගත්තට පස්සේ එතන හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයින් කරන්න ඕනේ. එතකොට එකක් අපිට පුළුවන් රත් කරන්න දෙන. ඒව රත් කරලා ඉවර කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්දී පස්වෙනි කාණ්ඩයට අයිති වෙන්නේ උදාසීන හෝ මද භාෂ්මික මාධ්‍යයේදී කාබනේට් ලෙස අවක්ෂේප වෙන කැටයන තමයි පස්වෙනි කාණ්ඩයට අයිති වෙන්නේ. මදයක් නැහැ. ඒතර උදාසීන හෝ මද ශාරීය මාධ්‍යයේදී, කියන්නේ මද භාෂ්මික මාධ්‍යයේදී කාබනේට ලෙස අවක්ෂේප වෙන කැටයන තමයි මෙන්න මේ පස්වෙනි කාණ්ඩයට අයිති වෙන්නේ. මෙතෙන්දී පාවිච්චි කරන ප්‍රතිකාරකය තමයි ඇමෝනියම් කාබනේට් කියන ප්‍රතිකාරකය. එතෙන්දී අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එක මද භාෂ්මික තත්ත්වයක් ඇති කරන්න පාවිච්චි කරනවා. ඒතර මේ බලන්න මේක ශාරීය ස්වාරක්ෂක ද්‍රාවණයක් නිසා, කියන්නේ භාෂ්මික ස්වාරක්ෂක ද්‍රාවණයක් නිසා අපිට ඒව හරි අඩු භාෂ්මිකතාවයක් තියෙන කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මෙතෙන්දී. ඒතර අපි මුලින්ම කරන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කරන්න අර හතරවෙනි කාණ්ඩයේ පෙරණිය රත් කරන්න. ඊට පස්සේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් වෙනවා. දැන් මෙන්න මේ ප්‍රතිකාරක මිශ්‍රණයම දාන මම මෙයා විතරක් ගත්ත මෙතනට ලියන්න ඉඩ හදා ගන්න ඕන නිසා. බලන්න කැල්සියම් අයන තිබ්බොතින් කැල්සියම් කාබනේට් විදිහට සුදු පාටින් අවශ්‍ය වෙනවා. ඒතර මේකේ ඔක්කොම තියෙන ඇත්තටම ආවර්තවාගුවේ දෙවන කාණ්ඩයේ තියෙන කැටයන. ස්ට්‍රොන්චියම් ධන දෙක තිබ්බොත් ස්ට්‍රොන්චියම් කාබනේට් විදිහට සුදු පාටින් අවශ්‍ය වෙනවා. බේරියම් ධන දෙක අයන තිබ්බොතින් බේරියම් කාබනේට් විදිහට සුදු පාටින් අවශ්‍ය වෙනවා. මේක හරිය වැදගත් පොයින්ට් එක වෙන්නේ අර හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කිරීම කියන කතාව. නේද? හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කරන රත් කළා කරන්න පුළුවන්. ඒතකොට
ඔය ටික තමයි කාණ්ඩ විශ්ලේෂණයේදී ඇත්තටම අපි කතා කරන්නේ. දැන් දැන් බලන්න ඒතර මෙතන තවක් කැටයනක් තියෙනවා දෙවෙනි කාණ්ඩෙදී මැග්නීසියම් අයන. ඒතර මැග්නීසියම් අයන අඳුර ගන්න අපිට වෙනම ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මෙන්න මේ සමහරවිට ඔයාලා දන්නවා ඇති මේක. ඒතර මැග්නීසියම් 2+ විතරක් තියෙන වෙලාවක නම් අපිට පුළුවන් ඒ මැග්නීසියම් 2+ තියෙන ද්‍රාවණයට 8 හයිඩ්‍රොක්සි ක්විනොලින් කියන සංයෝගය එකතු කරන්න පුළුවන්. එතකොට මැග්නීසියම් අයනත් එක්ක මෙයා සංකීර්ණ සංයෝගයක් හදලා කහ කොළ පාට අවක්ෂේපයක් ඇති කරනවා. එතකොට ඒ අණු අපිට මැග්නීසියම් 2+ අයන අඳුර ගන්න පුළුවන්. අවසානයේදී මෙන්න මේ ඇමෝනියම් අයන කියන එක කෙනා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලට ඇමෝනියම් කියන්නේ කැටයනයක් නිසා අපිට මෙතෙන්දි කතා කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒතකොට ඇමෝනියම් අයන තියෙන ජලීය ද්‍රාවණයකට ඕනම ක්ෂාරයක් එකතු කරන්න. හරිද? ඕනම ක්ෂාරයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ක්ෂාරයක් එකතු කරොත් ඒතර මේ දෙන්න ප්‍රතික්‍රියා කළාම මෙතන H+ එකකුත් එක්ක හයිඩ්‍රොක්සිල් ප්‍රතික්‍රියා කරලා ජලය හදනවා. ඇමෝනියා වායුව පිට වෙලා යනවා. ඒතර ඒ පිට වෙන ඇමෝනියා වායුව අපිට අඳුර ගන්න පුළුවන්. එයාගේ ලාක්ෂණික කටුක ගන්ධය වගේ. ඇමෝනියා කියලා කියන්නේ හරි ගඳයි වායුව. හරිද? ප්‍රැක්ටිකල් එක කරද්දී වට අහුවේවි. මෙයා හරි ගඳ වායුව. නේද? ඊට පස්සේ තව පුළුවන් මෙන්න මේ ඇමෝනියා වායුව අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයා සාන්ඩ් HCl බෝතලේ මූඩි අරගෙන ඉවරලා මේ වායුව පිට වෙන තැනට අල්ලන්න. ඒතකොට ඇමෝනියා දන HCl ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පාට වාෂ්පයක් හදනවා. ඒ කියන්නේ අපි ඒකට කියනවා සුදු වලාකුළු වගේ වාෂ්පයක් හදලා අපිට මේ නිරීක්ෂණය දෙනවා. එතනිනුත් අපිට ඇමෝනියා වායුව අඳුර ගන්න පුළුවන්. ඒකට අපි කියන සුදු දුමාරය කියලාත් අපි ඒකට කියනවා. තව එකක් තමයි ඇමෝනියා වායුව බාෂ්මිකයිනේ. ඒතර බලන්න බාෂ්මික නිසා තෙත රතු ලිට්මස් ඇල්ලුවොතින් නේද? තෙත රතු ලිට්මස් ඇල්ලුවොතින් නිල් පාට වෙනවා. ඒකිනුත් අපිට ඇමෝනියා වායුව අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ඇමෝනියම් අයන හඳුනා ගැනීම පැත්තට තමයි මේක වැටෙන්නේ. ඇමෝනියා පිට වෙන නිසා. හරිද? ඒ වගේම තවත් තියෙන ප්‍රැක්ටිකල් එකක් වෙන්නේ මේ ඇමෝනියා වායුව පිට වෙනවද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඇමෝනියා ප්‍රතික්‍රියා කරවන්න නෙස්ලර් ප්‍රතිකාරකයක් එක්ක ඒ නෙස්ලර් ප්‍රතිකාරකයේ රතු දුඹුරු පාට වෙනවා. මෙන්න මේ ඇමෝනියා වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ එතනින් අපිට පුළුවන් මෙන්න මේ ඇමෝනියා වායුව පිට වෙනවා කියලා අඳුර ගන්න. ඒ කියන්නේ ඇමෝනියා පිට වුණේ ඇමෝනියම් අයන වලට ක්ෂාරයක් දැම්ම නිසා ඒක අඳුර ගන්න පුළුවන් මෙතනින් අපිට. හොඳයි, මේ තමයි කැටයන කාණ්ඩ විශ්ලේෂණයේ සම්පූර්ණ විස්තරය තියෙන්නේ. අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ share කරන්න ඔයාලට පුළුවන්. මේ හැම මාධ්‍යයක්ම පාවිච්චි කරලා ඔයාගේ result එක හොඳ result එකක් ගන්න පාවිච්චි කරන්න. එහෙනම් all the best. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.